ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා. නැවතත් ඔබ සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ග නාමයෙන් පිළිගනු ලබනවා. Kingdom Heritage දේවස්ථානයේ ඉදින ස්වාමීන් වහන්සේගේ වචනය ඇසීම සඳහා අපි විනාඩි 30ක පමණ සරල නමුත් වැදගත් নমස්කාර කාලයක් අපි ගත කරා. අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරා, নমස්කාර කරා. අපි යාඥා කළා දෙවියන් වහන්සේට. දැන් අපි ස්වාමීන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරන්නට අපි ලෑස්තිලා සිටිනවා. නිවාසවල ඉඳලා ස්වාමීන් වහන්සේගේ වචනය අසන්නා ඔබ සෑම කෙනෙක්ටම මම සුභාශිංසනය ගෙනෙනවා. මේ කාලේ ඉතා වැදගත් කාලයක්. ඒකට හේතුව මම ගිය සතියේ ඔබට පොරොන්දු වුණා. අපි නැවතත් ටිකක් ගැඹුරු අධ්‍යයන කාලයන් වලට යන්න යනවා කියලා ඉදිරි කාලේදී. ඒ තමයි අවසාන කාලය පිළිබඳ යුගාන්තය පිළිබඳ දේශනා මාලාවට අපි යන්න යනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අද දවසේ අපිට පොඩි ආරම්භයක් ගන්න පුළුවන් වෙයි කියලා. නේද? පොඩි ආරම්භයක්, පැයක විතර ආරම්භයක්, ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපිට ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අද දවසේ මේ ස්ථානට පැමිණි ඔබ සෑම දෙනාම යේසුස් වහන්සේගේ අනාර්ග නාමයෙන් පිළිගනු ලබනවා. හොඳයි. ඇයි අපිට මේ යුගාන්තය නැත්නම් අවසාන කාලය ගැන, end of days ගැන වැදගත් වෙන්නේ? ඔබ දන්නවා බයිබලයේ යේසුස් වහන්සේ ඉගෙනුවා වූ ඉගැන්වීම් වල එක් ප්‍රධාන ඉගැන්වීමක්, බයිබලයේම ප්‍රධාන ඉගැන්වීමක් තමයි යුගාන්තය පිළිබඳව. ඒකට හේතුව ඔබ දන්නවා මනුෂ්‍ය ඉතිහාසය, සුද්ධ ලියවිල්ලේ මනුෂ්‍ය ඉතිහාසයට යම් එක්තරා ස්ථානයක ආරම්භයක් තියෙනවා. මේ යුගයේ එක්තරා ස්ථානයක අවසානයක් තිබෙනවා. කිසි ලෙසකින්වත් බයිබලයේ ඇදහිල්ල තුල ස්පයිරල් එකක්, එහෙම නැත්නම් නැවත අඛණ්ඩ ප්‍රමාණයක් සිද්ධ වෙමින් යන ඉතිහාසයක් නෙමෙයි මිනිස්යාට තිබෙන්නේ කියලා බයිබලයේ සඳහන් කරනවා. උත්පත්ති 1:1 පටන් ගැනීමේදී ස්වාමීන් වහන්සේ අහසත් පොළොවත් නැවුස් එක කිව්වහම සියල්ලේ ආරම්භය පටන් ගත්තා. පටන් ගැනීමේදී කියද්දි ටයිම් එක ආරම්භ වෙලා ඉවරයි. ඊළඟට උන්වහන්සේ අහස කිව්වම ස්පේස් එක නිර්මාණය කරලා ඉවරයි. පොළව කිව්වම උන්වහන්සේ මැටර් එක නැත්තම් පදාර්ථය නිර්මාණය කරලා ඉවරයි. අපි දන්නවා විද්‍යාඥයෝ පිළිගන්නවා ලෝකේ ඔය බිග් බෑන් තියරි එක විශ්වාස කරන අය, මහා පිපුරුම් න්‍යාය විශ්වාස කරන අය නේද? ඒ හැමෝමත් විශ්වාස කරනවා කාලය, අවකාශය සහ පදාර්ථය එකතන පටන් ගන්න ඕනේ කියලා. එහෙමනම් දෙවියන් වහන්සේ විශ්වයට ආරම්භයක් දුන්නා. ඒ වගේම දෙවියන් වහන්සේ මනුෂ්‍ය ඉතිහාසයට ආරම්භයක් දුන්නා. ඒ මනුෂ්‍ය ඉතිහාසය ක්‍රමිකව ගලා යමින් තිබෙනවා. ඒ වගේම සුද්ධ ලියවිල්ලේ විවිධ අවස්ථාවල විවිධ අනාගත වක්තෘවරුන් විසින් මේ යුගය අවසාන වන්නේ කෙසේද කියලා ඉතා පැහැදිලි ලෙස අපිට දනුම් දී තිබෙනවා. හැබැයි අවාසනාවකට කාරණා වන්නේ අපි හැමෝටම මේක තේරුම් ගැනීමට පොඩ්ඩක් අපහසුයි. ඒකට හේතුව උන් කතා කරලා තිබෙනා අනාගත වාක්‍ය විවිධ කාලවලට අයිති වෙනවා. නේද? විවිධ සංස්කෘතිමය වචන හරහා කතා කරලා තියෙනවා. විවිධ සංස්කෘතික පසුබිම් හරහා කතා කරලා තිබෙනවා. ඒ නිසා මේක හරි මර්කි, එහෙම නැත්නම් මොනවද කියන්නේ? හරි අපහැදිලි, නිකන් බොර වතුරේ ඉන්නවා වගේ නේද? බොර වතුරේ මාළු බාන්න නම් ලේසි නේද? රයිට්? බොර වතුරේ මාළු බාන්න ලේසි වුණාට අඩිය බලන්න ලේසි නෑ. ඒ වගේ තමයි හරි අපහැදිලි අපි හැම කෙනෙක්ටම. දැන් මේකෙන් කියන්නේ මම සියල්ල දන්නවා කියලා. ඒකට හේතුව සියල්ල දන්න දෙවියන් වහන්සේ පමණයි. පැහැදිලිද? අපි කරන්නේ නිකන් barely we are scratching the නේද surface. අපි නිකන් උඩින් හූරලා බලනවා විතරයි. නමුත් අපි විශ්වාස කරනවා, අපි බලාපොරොත්තු වෙනවා ලෝකයේ අවසාන කාලයට පැමිණලා තිබෙනවා. යේසුස් වහන්සේ ගැන විශේෂ ලෙස කතා කරනවා. අපි දන්නවා යේසුස් වහන්සේ ඔලිවර් ඩිස්කෝස් එකේදී එහෙම නැත්නම් ඔලිවර් කන්දේ තමන්ගේ ගෝලයාත් එක්ක පෞද්ගලික සාකච්ඡාවක් කරන වෙලාවේ බොහොම ලස්සනට යේසුස් වහන්සේ ලෝකයේ අන්තිමේ නැත්නම් යුගාන්තය පිළිබඳව ඉතා පැහැදිලි කාරණා ගෙන හරපෑවා. ඒ පැහැදිලි කාරණාවල් ඇතුලේ තියෙනවා කොහොමද ලෝකයේ අවසාන කාලේ සිද්ධ වෙන්නේ, දේශපාලන වාතාවරණය කොයි වගේද, සමාජ ආර්ථික වාතාවරණය කොයි වගේද, ඒ වගේ මනුෂ්‍යගේ මනසේ වාතාවරණය කොයි වගේද, සයිකොලොජිකල් එන්වයරන්මන්ට් එක නේද? ඒ වගේම කතා කරනවා ස්පිරිචුවල් එන්වයරන්මන්ට් එක නැත්නම් ආත්මික වටපිටාව මොන වගේද? එවැනි පරිසරයකදී කොහොමද මේ යුගය අවසන් වෙන්නේ කියලා යේසුස් වහන්සේ කතා කරනවා. ආමෙන්. හැබැයි අපි දකිනවා බයිබලයේ ඒක ලස්සන නෑ. තරම් ලෝකේ අවසානයේට එන්න යන්නේ කොහොමද කියන එක එච්චර ලස්සන නෑ. හැබැයි
බයිබලයේ ඉතා මහිමාන්විත බලාපොරොත්තුවක් දෙන ඒ තමයි ඒ අග්ලි නැත්තම් බොහොම ජරා ජීර්ණ වෙලා අර වයින් නතර වෙන ඔරලෝසුවක් වගේ නතර වෙන්න ගියාට ලෝකෙ මේ යුගයේ යේසුස් වහන්සේගේ පැමිණීමත් එක්ක බයිබලයේ කියනවා ඉතාමත්ම අනර්ග මහිමාන්විත කිතුණු බලාපොරොත්තු නැමැති ඒ යුගය ආරම්භ වෙනවා. බයිබලයේ කියනවා ඒ යුගය ස්වර්ණමය යුගයක්, සදාතනික යුගයක්. සදාකාලටම තියෙන්න යනා වූ ඉතාමත්ම මහිමාන්විත බලවන්ත යුගයක්. ඒ යුගය ගැන කෙටියෙන් කියනවා නම් බයිබලයේ කියනවා අපේ මේ ජරා ජීර්ණ ශරීර දෙවියන් වහන්සේ මහිමාන්විත ශරීර බවට මාරු කරනවා. ඒ විතරක් නෙමෙයි මේ ගාවිනා විදින පරිසරය උන්වහන්සේ නැවුම් කරලා අලුත් අහසක් අලුත් පොළොවක් උන්වහන්සේ නිර්මාණය කරලා ස්වර්ගීය ජෙරුසලම පොළොවට ඇවිල්ලා දෙවියන් වහන්සේ මනුෂ්‍යත් එක්ක වැඩ වාසය කරනවා කියලා. වාව් කොහොමද? අන්න ස්වාමීන් වහන්සේගේ මණ්ඩපය අප සමගය උන්වහන්සේ අප සමග වාසය කරනවා. ධර්මිෂ්ඨකම පවතිනා වූ අලුත් අහසක් සහ අලුත් පොළොවක් එන්න යනවා කියලා කියනවා. එහෙමනම් අපිට කොතරම් අඳුරු එහෙම නැත්නම් ග්‍රීන් පික්චර් එකක් තිබුණා බයිබලයේ යුගාන්තය ගැන අපි දන්නවා ඊළඟ යුගය ආරම්භ වෙන්නේ ඉතාමත් මහිමාන්විත යුගයකට. ඒ නිසා අපි හෝප්ෆුල්. අපි බලාපොරොත්තු සහගතයි. අයියේ ඒකට හේතුව මේ මනුස්ස ඉතිහාසයේ මේ යුගය වේදනාවෙන් දුකෙන් කඳුලෙන් අවසන් වෙන්නට තීරණය වෙලා තිබුණාට ස්වාමීන් වහන්සේ දෙන්න යනා වූ යුගයේ මිනිසයාට ඊටාත්ම ශ්‍රේෂ්ඨයි. බයිබලයේ කියන එකේ කඳුල කවදාවත් නැහැ කියලා එතන. මරණය ආයේ කවදාවත් නැහැ කියලා කියනවා. වේදනාව දුක ආයේ කවදාවත් එතන නැහැ කියලා කියනවා. ස්වාමීන් වහන්සේම තමන්ව විහිදනවා කියලා තියෙනවා අපිට ඉහළින්. උන්වහන්සේම අපිට ආලෝක වෙලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා මොන වගේ දවසක් වෙයිද එදාට. හල්ලුයා. යේසුස් වහන්සේ පොළොවේ ස්වර්ගීක රාජ්‍යයක අපි හැමෝමත් එක්ක ඉන්න යනවා. ආමෙන්. කඳුල වේදනාව දුක මරණය ආයෙත් නැහැ. ඒ වගේ අනර්ග අවසානයකට තමයි අපි යන්න යන්නේ. හැබැයි මම දන්නවා හුඟක් සභාවල මේ කාලය අවසාන කාලය පිළිබඳව උගන්වලා තිබෙනවා. මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව බොහෝ සභාපාලකවරු උගන්වා තිබෙනවා. ඒ වුණත් බොහෝ සභාපාලකවරු ඒ ගැන උගන්වන්නේ නැතුව ඉන්න උත්සාහ කරන එකට හේතුව තිබෙනා වූ ගැඹුරු ඉගෙනීම් නිසා, තිබෙනා වූ මතභේද නිසා. ඒකට හේතුව මේ අවසාන කාලය පිළිබඳ ධර්මයේ බයිබලයේ නේද? ඒකට වෙනම දේව ධර්මයක් තියෙනවනේ. දේව ධර්මයට කියන්නේ එස්කැටොලොජි. මොකද්ද? එස්කැටොලොජි. එස්කැටොලොජි කියලා කියන්නේ එස්කැටෝස් කියලා කියන්නේ ලාස්ට් කියන අදහසෙන්, අවසාන කියන අදහසෙන්. එස්කැටෝස් එක ග්‍රීක වචනයක්. ඒතර ලෝගියා කියලා කියන්නේ සයන්ස් නැත්නම් විද්‍යාව නැත්නම් අධ්‍යයනය කියන එක නේද? ඒ නිසා නේද බයෝලොජියා නේ බයෝලොජි සුවොලොජි කියන ලොජි කියලා දාපුවාම මොකද වෙන්නේ? එස්කැටොලොජි. එහෙනම් අවසාන කාලය පිළිබඳව ධර්මයේ තමයි අපි ගැඹුරට අධ්‍යයනය කරන්න යන්නේ. දැන් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ ඒ තමයි මේක අධ්‍යයනය කිරීමේදී බයිබලයේ අපිට හැම පැත්තටම දුවන්න වෙනවා. ඒ නේද? උත්පත්ති පොතේ ඉඳලා එළිදරව් පොත දක්වා දුවන්නට වෙනවා. අපිට විවිධ බයිබල් පදත් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපිට විවිධ අදහස් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒ නිසා අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ. අද උදාහරණයක් ගන්නකොට අපි යම් ආරම්භයක් ගන්න මම දන්නේ ආරම්භයක් ගන්න පුළුවන් වේද කියලා දැනටම වෙලාව ගිහිලි ඉවරයි. right? අපි තේරුම් ගන්න ඕනේ මම සියල්ල දත් පොසිෂන් එකකින් දේශනා කරන්න යන්නේ නෑ මේ විෂය ගැන. මොකද? සියල්ල දත් ඒකට අපි කියනවා සිදත් කියලා. නේද? සිදත් පොසිෂන් එකකින් එහෙම නැත්නම් සියල්ල දත් පොසිෂන් එකකින් මම දේශනා කරන්න යන්නේ නෑ. ඒකට හේතුව කවුරුරි දේශකෙක් වගාඩම්බර කියනවා නම් මම සියල්ලම දන්නවා, මම ඔක්කොම කාලා ඉන්නේ එස්කැටොලොජි, I know everything නේද? So I know all these theories නේද? And I know exactly when will the Christ come නේද? When he will establish the kingdom, right? They can say, right? එනකොට අපි එක දෙයක් දන්නවා නේද? ඒ තමයි මේකේ තියෙන ගැඹුරු බව සහ සංකීර්ණ බව නිසා අපි කිසිම කෙනෙකුට මේක මෙහෙමයි කියලා අපිට කියන්න බෑ. There is a degree of uncertainty. ඒ කියන්නේ අවිනිශ්චිතභාවයක් තිබෙනවා. ඒක දෙවියන් වහන්සේ හිතාමතාමයි මනුෂ්‍ය වර්ගයට දීලා තියෙන්නේ. ඒ අවිනිශ්චිතභාවයේ තියෙන නිසා තමයි අපි හැම වෙලාවෙම මොනවද වෙලා ඉන්නේ? සූදානමින් ඉන්නේ. පැහැදිලිද? මේ ඉවෙන්ට්ස් ගැන අවිනිශ්චිතභාවයක් තිබෙනවා.
right? ඒක 100%ක්ම මේක මෙහෙමයි කියලා අපිට පස්සල් එක හරියටම දාන්න බෑ. ඒකට හේතුව දෙවියන් වහන්සේ හිතාමතාමයි ඒක කරලා තිබෙන්නේ. ඇයි? අපි හැමෝම එතකොට සීරුවෙන් ඉන්නවා. දැන් සතුරා එන්නේ හරියටම right? සතුරා එන්නේ හරියටම රෑ 10යි 2ට කියලා ආමිකෙන් දන්නවනම් 8-9 විතරනකම් නිදා ගන්න ඕනේ. නේද? ඒකල 10 වෙනකොට දත් එහෙම මැදගෙන සූදානම් වෙනවා නේද? සතුරා ආවම අපි වෙඩි තියන්නම් කියලා. නමුත් සතුරා එන වෙලාව අපි දන්නේ නැත්නම් අපි මොනවද කරන්නේ? අපි සූදානමින් ඉන්නවා. right? ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙනවා අපි උන්වහන්සේ එන කාලය ගැන යම් සූදානමකින් ඉන්නවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කියන්නේ I don't know the day or the hour. දවසවත් පැයවත් මම දන්නේ නැහැ. හැබැයි යේසුස් වහන්සේ කියනවා නේද? අත්තිකා ගහ දලුලනකොට නුඹලා ග්‍රීස්ම කාලේ දන්නවා වගේ මේ දේවල් වෙනකොට නුඹලා දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේගේ ඊම ළඟයි කියලා. ඒ කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේ කියනවා උඹලට මම සලකුණු දෙනවා. ඒවා දැනගන්නකොට නුඹ දැනගන්න ඕනේ මගේ දෙවන පැමිණීම ළඟයි. මම මනුස්ස ඉතිහාසයේ මැදිහත් වෙන නැවත වාර යනවා. අනසු හැබැයි ඒ නිසා සූදානම්ෙන් ඉන්න. මේ සූදානම කියන එක ඉතා වැදගත් ක්‍රිස්තියානි ජීවිතේ. පැහැදිලිද? ඒකට හේතුව ක්‍රිස්තියානි මිනිස්සයා කියලා කියන්නේ නිදාගෙන ඉන්න කෙනෙක්ද? ඒ නිදාගෙන ඉන්නවා. right? ඒ වුණාට අපි හැම වෙලාවෙම අවදියෙන් ඉන්නට ඕනේ. ඒකට හේතුව ස්වාමීන් වහන්සේ කොයි පැයේ කොයි මොහොතේ එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා උන්වහන්සේගේ වචනේ කියා තිබෙනා වූ ඒ හැම සිද්ධාමයක්ම විවිධ කාලවල විවිධ මිනිස්සු අදහස් දැක්වුවා නේද? විවිධ අදහස් දැක්වුවා. ඒ එකක්වත් හරියටම ෆිට වෙන බාටක් පේන්නේ නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අන්තක්‍රිස්තු කියන චරිතය. කවුද අන්තක්‍රිස්තු කියලා කියන්නේ? විරුද්ධවාදී තැනැත්තා. එහෙම නැත්නම් එන්නේ ඉන්නා වූ ලෝකපාලකයා. භයානක නේද? අවුරුදු කීපයකට පාලනය කරන්න ඉන්නා වූ ලෝකපාලකයා ගැන කතා කරද්දී සමහරක් අය කිව්වා ගොර්බචව් කියලා. කවුද? මිඛායිල් ගොර්බචව්. කවුද? රුසියාවේ හිටපු රුසියා මේ කාලේ තිබෙ ජනරාජය නේද මං හිතන්නේ. USSR United States of Soviet Russia. එක්සත් සෝවියට් රුසියානු ජනපදය මං හිතන්නේ ජනපදයේ ජනරාජය මං දන්න. ඒකේ හිටපු නායකයාගේ නළලේ මෙතන තිබුණා ලොකු මාක් එකක් නිකන් මේ ලොකු බර්ත් මාක් එකක් තිබුණා. ඉතින් ඔක්කොම අන්න අරයා තමයි මුර්ගයා. එයා තමයි අන්තක්‍රිස්තු. එයාගේ නළලේ මාක් එකක් තියෙනවා. right? ඒ නාට ගොර්බචව් ඇවිල්ලා පාඩුවේ ගියා. එයා නෙමෙයි එක්කෙනා. ඊට පස්සේ හිට්ලර් ඉතිහාසයේ හිටියා නේද? හිට්ලර් ආවම කිව්වා හිට්ලර් තමයි අන්තක්‍රිස්තු. එයා තමයි අන්තිමට එන එක්කෙනා කියලා. හිට්ලර් උත් ඇවිල්ලා සෑහෙන විනාශයක් කරලා ගියා. හැබැයි හිට්ලර් නෙමෙයි. ඊට පස්සේ එක එක්කෙනා කියන ඊළඟට ඔබාමා කියලා කියන්න ගත්තා. ඔබාමත් නෙමෙයි නේද? ඊට පස්සේ මොනවාද? හෙන්රි කිසින්ජර් කියලා කෙනෙක් ඉන්නවා. කිසින්ජර් නේද? ඇමරිකාවේ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නායකයෙක්. එයා කියලා කියන්න ගත්තා. එයාත් නෙමෙයි. ඒ නිසා මේ බයිබලයේ කියන ලක්ෂණ ගැන විවිධ මතිමතාන්තර තියෙනවා. විවිධ අදහස් තියෙනවා. අන්තක්‍රිස්තු කිව්වම ඊළඟට බොරු ප්‍රොපේතවරයා කිව්වම බොහෝ කාලයක් තිස්සේ ඇතම් කිතුණු සම්ප්‍රදායන් විශ්වාස කරා පාප වහන්සේ තමයි බොරු අනාගත වක්දුවරයා කියලා බොහෝ අය කියන්න ගත්තා. right? මම දන්නේ නැහැ. මම එහෙම තාම කියන්න හදිසි වෙන්නේ නැහැ. right? නමුත් අපි දන්නේ නැහැ. ඇයි ඒ බොරු අනාගත වක්දුවරයා ඇවිල්ලා තමන්ගේ තිබෙන හාස්කම් පුදුම ලකුණු කරලා මේ ලෝක නායකයාට බලය ලබා දෙන්න කටයුතු කරනවා කියලා කියනෝනේ. අපි දන්නවා ඒ පදවිය මේ වෙනකොට යම් මට්ටමක දේශපාලන මෙඩලින්ග් එහෙම නැත්නම් දේශපාලන භූමිකාවේ රඟ දැක්වීම කරමින් සිටිනවා. අපි දන්නේ නැහැ. අපිට කාටවත් කියන්න බෑ මේ අහවලම්මයි කියලා. හැබැයි තව දෙයක් වෙන්න යනවා. ඒ තමයි මොනවාද? 2022 සාම මන්දිරයක් කියලා එකක් United Arab Emirates වල නැත්නම් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පිහිටවන්නට යනවා. එතන මේ ලෝකයේ තිබෙන ප්‍රධාන ආගම් එකතු කිරීමේ යම්කිසි වෑයමක් තිබෙන බව මේ වෙනකොට කතා කරනවා. එහෙමනම් අපි දන්නේ නැහැ මේ සිද්ධි ගැන. ඒ නිසා අපි බලන්නට ඕනේ මොනවද මේ සිද්ධ වෙන්නට යනා වූ සිද්ධාමයන් කියලා අපිට ඉතා හොඳින් ළඟින් බලන්න සිද්ධ වෙනවා. ඒ බැලීමේදී අපිට විවිධ අදහස් සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා සභාවයට මම දෙන්න යන්නේ මෙන්න බයිබලයේ කියලා තියන්නේ ඒක වෙන්න පුළුවන් මෙහෙමයි කියලා 3-4ක් පෙන්නනවා. පැහැදිලිද? මම පෙන්නන්න යන්නේ නැහැ මේක මෙහෙමයි. මේ බයිබලයේ කියන කාරණාව මේකම තමයි කියලා මට කියන්න අයිතියක් නැහැ. එහෙම කියනවා මම දෙවියන් වහන්සේ වෙන්න ඕනේ.
සියල්ල දත්. නේද? හැබැයි මම සියල්ල දත් කෙනෙක් නොවන නිසා මම දන්නේ ඊටාම සුළු ටිකක් දෙයක් නිසා මම කියවලා බලන්න යනවා මම සොයා බලන්න යනවා ඊට පස්සේ මම සිනාරියෝස් කීපයක් පෙළගස්සනවා මේක විය හැක මේකද විය හැක. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ අපි ඔසවා ගන්න දවස දන්නවද බයිබලයේ එහෙම එකක් තියෙනවා රයිට් අර පිටසක්වල ජීවීන් ඇවිල්ලා පියාඹන පීරිසියෙන් ඇවිල්ලා ඩුංගල බීම් කරන්නේ නේද ඒක මොනවද අපිව මෙහෙම පොළවෙන් උස්සලා යන්නේ අර පියාඹන පීරිසි කතාවල තියෙන ඒ වගේ දෙයක් බයිබලයේ වෙන්න යනවා ඒ තමයි උන්වහන්සේ මධ්‍ය අවකාශවල සභාව උන්වහන්සේ වෙතට ගන්නනවා තප්පරේ දැන් මේක පිළිබඳව ක්‍රිස්තියානි සභාවේ 75ක් විතර පිරිසක් නේද pre-tribulation rapture කියන තියරි එක විශ්වාස කරනවා. එහෙම නැත්නම් పూర్ව මහා පීඩාකාරයට කලින් එන්නා වූ ඔසවා ගැනීම කියන තියරිය තමයි 75ක් සභාපාලකවරු උගන්වමින් සිටින්නේ. හැබැයි මගේ අදහස ඒක නෙමෙයි. ග්‍රීක් වගේ ටිකක් නේද? අපිට පොඩ අවදියෙන් තියන්න මේ සහෝදරලා දෙන්න මොකද hina වෙලා අවදියෙන් තියනගෙන hina වෙලා පොඩක් යල්දියා බලන්න. right? අර සුභාස් මොකද්ද තියෙන්නේ මම දැන් බුද්ධිල කාව්‍යයේද කොහොද තියෙනවා බුද්ධිල වාදනය කරද්දී නොදැනීම දරුවන් ඇකයෙන් වැටුණා කියලා වාක්‍යයක් නේද ඒ වගේ නොදැනීම බයිබල් ඇකයෙන් වැටුණා සිද්ධ වෙනවා මට පේනවා රයිට් ඒ කියන්නේ ඇස් මෙහෙම නිලංකාරලා කියලා බයිබලේ බිමට අතෑරනවා ඒකට හේතුව මගේ සුමදුරු දේශනේ නෙමෙයි මට පේන විදිහට නිදිමත right okay ඒ නිසා දැන් මේ ඔසවා ගැනීම පිළිබඳව මත ගොඩක් තියෙනවා ක්‍රිස්තියානි සභාවේ. අපි කවුරු 100ක් එකද නෑ ඒක ගැන. හැබැයි පල්ලිවල සමහර දේවදාසයෝ උගන්වන්නේ මේක තමයි ලෝකේ තියෙන එකම තියරිය. අපි මේකයි විශ්වාස කරන්න කියලා. නෑ ප්‍රඥාවන්තේ එක තියරියක් විතරක් විශ්වාස කරන්නේ නෑ අයියේ. සිනාරියෝස් කීපයක් අපි තේරුම් ගන්න ඕනේ. ඒකට කියනවා මැනේජ්මන්ට් වලදී සිනාරියෝ ප්ලෑනින් කියලා. right සිනාරියෝ ප්ලෑනින් කියලා කියන්නේ මේක වේද කියලා හතරම දිහා බලලා එන විදියට බලනවා. ඒකට සිංහලෙන් කියන එන විදියට ගහවලු වස්සා කියලා නේ. right? මම සිංහල සාහිත්‍ය කරපු එක නිසා ටිකක් සිංහල ගැන දන්නවා. right? I can preach in English. That's all right. නේද? හැබැයි මම නියම සිංහල. right? ඒ නිසා මට හොඳට සිංහල දේශනා කරන්න පුළුවන්. නේද? සිංහල පරණ සිංහල දන්නවා මම. right? ඒ නිසා මොනවද කියන්නේ එන විදියට ගහවලු වස්සා වගේ අපි සිනාරියෝක වෙනස් වෙන විදියට අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඒ එක එකක වෙනස අපි අඳුනගෙන යම් අදහසක් ගන්නට. ඒකට හේතුව අපි ගත්තොත් එහෙනම් pre tribulation rapture post rapture නේද? ඊළඟට mid tribulation rapture partial rapture ඊළඟට pre wrath rapture ඒ වගේ classical pre tribulation modern pre tribulation ඒ වගේ theories ගොඩක් තියෙනවා. මට පේනවා ඒවා කියද්දී වාගේ තියෙන කලබලේ වගේ කකුලේ නේ මෙහෙම කරනකොට ඒ කියන්නේ මෙච්චර දේවල් තියෙනවද කියලා හිතෙන්න. මිනිස්සු ගොඩාක් කල්පනා කරන ගත්තම කොහෙන් හරි කෑල්ලක් වැඩ කරනවා කියන්නේ. right? එක්කෝ මෙහෙම කරනවා එක්කෝ මෙහෙම කරනවා නේද? එක්කෝ මෙහෙම කරනවා. so very easy මට ඒක මම දන්නතර කට්ටිය හිතනවා කියලා. right? very good. ඒ නිසා අපි බලන්න යනවා මේ හැම එකක් පිළිබඳවම අපි ඉස්සරහට බලන්න යනවා. දැනටම විනාඩි 30ක් විතර ගිහිල්ලාද? 20ක් ගිහිල්ලා. ඒ වගේම ඉතුරු විනාඩි 40දී අපි අඩුම ගන්න පොඩි ආරම්භයක් හරි ගමු. සමහරට ලබන සන්ඩේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේම ඉතුරු ටික කරමු. right? ඒකට හේතුව අද මට තියෙනවා නිකන් ලස්සන ආරම්භයක් ගන්න. දැන් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ ඉවෙන්ට්ස් ගැන ගන්න මම ආරම්භයක් ගන්න යන්නේ God's prophetic calendar කියන මාතෘකාවයි. මොකද්ද? දෙවියන් වහන්සේගේ ප්‍රොපේතමය කැලෙන්ඩර් එක කියන එක හරහා. ඒක ගැඹුරු සංකල්පයක්. මම සරලව සති දෙකක් නැත්නම් තුනක් කතා කරන්න යනවා. right? ඒක හරි ලස්සනයි. ඒ කාලේ වලට තේෂා පාස්ටර් ලස්සන දේවල් කතා කරනවා ලස්සනයි කියලා ඉස්සරහට පස්සේ තමයි අමාරු නේද? භයානක අඳුරු දේවල් කතා කරන්න යන්නේ පස්සේ. right? ඉස්සෙල්ලම දෙන්න බෑ නේද? අපි හොඳ කැම ටිකක් නේද? එහෙමනේ නේද? මාළුවාවත් ගොඩට ඇදලා දාන්න අර මොනවද දෙන්නේ නේද? කටට දෙනවා රසක් වගේ. right? භයානක දේවල් කතා කරන්න කලින් නේද? හොඳ දේවල් අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් කියලා ඉන්න ඕනේ. right? එතකොට හිතවත් හැදෙන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් එහෙම නැත්නම්
prophetic calendar කියලා අපි කියනවා. මොකද්ද prophetic calendar කියලා කියන්නේ? prophetic calendar කියලා කියන්නේ දැන් අපි දන්නවා හැමම යුදෙව්වයි අපි දන්නවා බයිබලයේ දෙවියන් වහන්සේගේ ප්‍රධාන මංගල්‍යයන් හතක් තියෙනවා. ඒ හතට අමතරව තව තියෙනවා දෙකක්. right? ඒක තමයි පූරිම් මංගල්‍ය සහ හනුකා මංගල්‍ය. right? හනුකා. එතකොට ප්‍රධාන මංගල්‍යයන් 9ක් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ දුන්න මංගල්‍යයන් තියෙන්නේ 7යි. ඒ 7 දෙවියන් වහන්සේ ඉස්රායල් ජාතියට අවුරුද්ද පුරාම පවත්වන්නට කියලා කිව්වා. කොහෙද ඒක තියෙන්නේ? එක්සොඩස් නැත්නම් නික්මයාම 23:14 ඉඳලා ඉස්සරහට ලෙවි කතාව 23 ඉස්සරහට තියෙනවා. අපි ඒවා ගැඹුරට ඉස්සරහට බලන්න යනවා. දැනට හඳුන්වා දීමක් විතරයි. පස්සේ තමයි ඒවා අපි ගැඹුරට කියවලා බලන්න යන්නේ. අද ඇවිල්ලා හඳුන්වා දීම. නේද? අද ඇවිල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එක. ඒ නිසා මම අද අපිත් එක්ක අලුතෙන් නේද පවුලක් එකතු වෙනවා. වෙලාවට ඇති නිකන් ග්‍රීක් වගේ නේද? මොනවද මේ ආවේ අපරාධය අද වගේ දවසක ආවේ කියලා ඉඳලා දන්නේ නේද? අමාරු වැඩකදී පහුගිය දවස් ටිකේ මම හරි සීනි දේශනා ටිකක් කරා. right? සීනි වගේ පොඩි දේශනා ඔය අපිට දීතියට පොඩි ගන්න පාඩම් ඔය නේද? පොඩි කතන්දර සූත්‍ර මුල්චයි කවතන්දර රණ්ඩු හැත්තකාරී කතන්දරේ නේද? ඒ වගේ ස්නෝ වයිට්ගේ කතන්දරේ වගේ පොඩි දේශනා ටිකක් ගත්තා ඒවා. නරක නෑ. right? එනකොට අපි බහින්න යන්නේ පූල් එකේ ගැඹුරම තැනින්. right? ඒ නිසා මේ කාලේදී අපි බලන්න යනවා මොකද්ද මේ ස්වාමීන් වහන්සේගේ prophetic calendar කියලා කියන්නේ. ඒකට හේතුව prophetic කියලා කියන්නේ ප්‍රොපේතමය නේද? ප්‍රොපේතමය calendar එක කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් මම බලත් එක කතා කරන්න යනවා. මේ prophetic calendar එක ගැන සති 3ක් විතර මම කතා කරන්න යනවා. ඒ කතා කරන්න යන්නේ දෙකින් භාගයයි. පැහැදිලිද? අපිට වැදගත් වෙන කොටස විතරයි. දැනට වෙලා තියෙන කොටස ගැන මම කතා කරන්න යන්නේ නැහැ. දැන් මේ උන්වහන්සේගේ prophetic calendar එක කියලා කියන්නේ ඉස්රායලයේ වසරක් ඇතුළත යුදෙව්වන් පවත්වන්නා වූ මංගල්‍ය 7. දැන් මේ මංගල්‍ය 7 වසරක් පාසා පවත්වනවා. ඒක පවත්වන්නට හේතු තියෙනවා. ඒ මංගල්‍යයන් වල ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒවා නිකන් අපේ ලංකාවේ පවත්වනවා වගේ නේද? සිංහල අවුරුද්ද කාලට නේද? අර කොට්ටපොර ගහනවා වගේ නිකන් ජොලියට කරන එකක් නෙමෙයි. ඒකේ ජොලියක් තියෙනවා නේද? මගේ ලස්සන වචන ටිකක් ලබන සතියේ කියලා දෙන්නම් හේබ්‍රුව වචන ටික. ප්‍රීති වෙන්න, සතුටු වෙන්න මේ මංගල්‍ය වල බයිබලෙ අපිට කියලා තියෙනවා. කොච්චරද කිව්වොත් පිස්සුවෙන් වගේ සන්තෝෂ වෙන්න කියලා බයිබලේ වචනයක් තියෙනවා. පිස්සුවෙන් වගේ. ඒ කියන්නේ අර එක්කෙනෙක් ඉන්නේ දේශපාලනඥයෙක් පිස්සෙක් වගේ කියලා කියන්නේ right? පිස්සෙක් වගේ කියලා right? ඒ වගේ පිස්සෙක් වගේ සන්තෝෂ වෙන්න කියලා බයිබලේ වචනයක් තියෙනවා. ඒ කියන්නේ exuberant නේද? බොහොම සන්තෝෂෙන් අර කවුරු හරි බලලා තියෙනවා Fiddler in the Roof කියලා නේද? Fiddler in the Roof කියලා තියෙනවා යුදෙව් ෆිල්ම් එකක්. යුදෙව් ජාතියේ සෝවියට් රුසියාවෙන් පස්සේ මොඩර්න් වර්ල්ඩ් එකට කොහොමද යාලා මයිග්‍රේට් උනේ කියලා ෆිල්ම් එකක් තියෙනවා. පැය 4ක්ද කොහොමද? ඒකේ තියෙනවා ප්‍රධාන චරිතය ලස්සන ඩාන්ස් එකක් දාලා මෙහෙම කරලා. නේ කී දෙනෙකුට මතකද ඩාන්ස් එක? right? very nice dance. ඒ වගේ ලස්සන ඩාන්ස් එකක් දාලා ප්‍රීති වෙන්නට කියලා අපිට තියෙනවා. හැබැයි මේක ඇතුලේ භයානක සහ ගැඹුරු භයානක නෙමෙයි ගැඹුරු භයානකයි සත්‍යතාවයක් තියෙනවා. අපි ඒක ගැන අපි ඉස්සරහට බලන්න යනවා. right? හැබැයි ඒ උන්වහන්සේගේ ජුවිෂ් උන්වහන්සේගේ යුදෙව් මංගල්‍යයන් 7 ගැන උගන්වන්නට යද්දී මම ඒට කලින් අපි අඩුම ගානේ දැනගන්නට ඕනේ යුදෙව්වගේ කැලෙන්ඩර් එක කොයි වගේද කියලා නේද? ඊට පස්සේනේ අපි කැලෙන්ඩර් එකේ උත්සව ගැන කතා කරන්නේ. ඉස්සර අද අපි පොඩ්ඩක් යුදෙව්වගේ කැලෙන්ඩර් එක කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් අපි බලමු. ඊට පස්සේ ලබන සතිය වල බලමු ගැඹුරට. මගේ නෝට් එකේ අවුට්ලයින් එකේ වචන 1700ක් තියෙනවා මම දැන් බලපුවාම. ඊයේ රාත්‍රියේ ටයිප් කරලා බලද්දි වචන 1700යි සාමාන්‍යයෙන් නම් BTH එක BTH Bachelor in Theology තමයි කරන මොනවාද මේ මාසේ assignment එකේ ගන්න right outline එක. ඉතින් මං හිතන්නේ අපිට ඒක අද කරන්න පුළුවන් වෙයි කියලා. right? ඒ නිසා අපි බලමු අඩුම ගානේ යුදෙව් කැලෙන්ඩර් එක කොයි වගේද කියලා. ලස්සනයි right? මට සමාවෙන්න ඒකට you can show them the calendar little bit. I will make a beautiful one next week. right? මම ලස්සන කැලෙන්ඩර් එකක් ලබන සතිය හදලා දෙන්නම් ෆොටෝස් එක දාලා නේද? ඒක ලස්සනයි. right? දැන් මේ කැලෙන්ඩර් එකේ තියෙනවා spring and falls නේද? ඒ කියන්නේ spring එක කියලා කියන්නේ වසන්තය, falls කියලා කියන්නේ වස්සානේද? වස්සාන කාලය. yes, හරියටම හරි වචනේ වස්සාන නේද? වසන්තය සහ වස්සානය කියන කාල දෙක ඇතුළත වැටෙන්නේ මේ දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් 7.
right? ඒ හතේ තියෙන ගැඹුරු අර්ථය අපි ඊළඟ සතියවල බලන්න යනවා. ලෝකයේ අවසානයට එන්න තියෙනා වූ සිද්ධි වලට සාපේක්ෂව. සාමාන්‍යයෙන් වැඩිය බලන්නේ නැහැ මිනිස්සු ඒක ඒ විදිහට. බලන දේවදාසයෝ ඉන්නවා. නමුත් මම හිතුවා වඩා හොඳයි දෙවියන් වහන්සේගේ ප්‍රොෆෙටික් කැලෙන්ඩර් එක අපි ඉස්සලා අවබෝධ කරගෙන උන්වහන්සේගේ ප්‍රොපේතමය දින දර්ශනය අවබෝධ කරගෙන ඒ දින දර්ශනයේ තිබෙනා ඉවෙන්ට්ස් නැත්තම් සිද්ධි හරහා අවසාන කාලයට ප්‍රවේශයක් ගමු කියලා මම හිතුවා. හොඳයිද මෙයා ඒක නේද? කවුද හිතන්නේ නේද මේ අර චිත්‍රයේ මේ ඒ දවස්වල දේශපාලන පන්ති එකක් තිබුණා වසන්තයෙන් ආනන්දයට කියලා නේද? right? ඒ වගේ අපි පටන් ගන්න යන්නේ වස්සානේ නෑ වසන්තයෙන් වස්සානේට නේද? ඒ කියන්නේ හොඳට පටන් අරගෙන භයානක කාලයක් ගැන කතා කරන තමයි යන්නේ. right? මේක ගැන මම පස්සේ පැහැදිලි කරලා දෙනවා. let it be there. ඒක එහෙම තිබිච්ච දේ මේ බෝඩ් එකේ අපි බලමු. right? then Jewish calendar එක ගැන අපි පොඩ්ඩක් ඉගෙන ගමු මේ ඔක්කොම කලින්. මංගල්‍යයන් ගැන ඉගෙන ගන්න කලින් අපිට වෙලාව තිබුණා. right? okay. මං හිතන්නේ අද දේශනාවේ හඳුන්වා දීම විතරයි කරන්නේ දේවදාරුක පැත්ත කතා කරන්න වෙන්නේ නැහැ. දැන් අපි බැලුවොත් එහෙම අපේ කැලෙන්ඩර් එක දැන් අපි පාවිච්චි කරන කැලෙන්ඩර් එක කවුද අපිට හඳුන්වා දුන්නේ? අපි පාවිච්චි කරන කැලෙන්ඩර් එක අපිට හඳුන්වා දුන්නේ ග්‍රෙගරි 13 වෙනි ග්‍රෙගරි කියනවා පාප් වහන්සේ. කවුද? 13 වෙනි ග්‍රෙගරි පාප් වහන්සේ තමයි දැනට අපි ලංකාවේ පාවිච්චි කරන කැලෙන්ඩර් එක හඳුන්වා දුන්නේ. දන්නවද? right? ග්‍රෙගරි ගිරිගෝරිස් කියලා සිංහලෙන් කියන්නේ ගිරිගෝරිස් කියන්නේ ආරදාන ගිරිගෝරිස් කියන්නේ ග්‍රෙගරි right ගිරිගෝරිස් right ග්‍රෙගරි 13 වෙනි පාප් වහන්සේ. හැබැයි ඒක ඩෙවලොප් කරේ අලෝයිසස් ලිලියස් කියලා කියනවා ඉතාලි විද්‍යාඥයා. කවුද? ඉතාලියන් සයන්ටිස්ට් කෙනෙක්. ඉතින් පාප්ලා ඉන්නේ ඉතාලියේ නේද? එයා ඉතාලියේ තමන්ගේ මිනිස්සෙක් දාලා තමයි හදාගත්තේ. ඇයි එයා හදාගත්තේ? ඒක අපිට ප්‍රසන්ට් කරේ 1582 දී. ඊට කලින් තිබුණ ජූලියස් කැලෙන්ඩර් එක. ජූලියස් කියනවා නේද? රෝම අධිරාජ්‍යය විසින් හදපු කැලෙන්ඩරේ තමයි පාවිච්චි කරේ. ඒ කැලෙන්ඩරේ තිබුණ පොඩි ප්‍රශ්න නිසා මොනවද කරේ? පොඩි ප්‍රශ්න නිසා ග්‍රෙගරි පාප් වහන්සේ 1582 දී හඳුන්වා දුන්නා සන්ස් රොටේෂන් නැත්නම් සූර්යාගේ සහ පෘථිවියේ ගමන් මාර්ගය ගැන අධ්‍යයනය කරලා සෝලාර් කැලෙන්ඩර් එක. එහෙම නැත්නම් සූර්ය කැලෙන්ඩරේ අපේ තියෙන ලිත කියලා නේද? ලිත right ලිත හදලා තියෙන මේ වගේ හැදුවා සූර්ය කැලෙන්ඩර්. ඒක තමයි අද වෙනකොට මුළු ලෝකෙම භාවිතා කරන්නේ. හැබැයි මේකට අනුව කවද්ද දිනේ ආරම්භ වෙන්නේ? පැය 24 ආරම්භ වෙන්නේ මධ්‍යම රාත්‍රියේ නේ. මධ්‍යම රාත්‍රියේ 12ට ආරම්භ වෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් අවුරුද්දක් කියලා කියන්නේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කිරීම නේද? ඒ රොටේෂන් එක දවස් සාමාන්‍යයෙන් නම් දවස් 365යි කාලක්. right? දවස් 365යි කාලක් යනවා එයාට එක වටයක් ගිහිලි ඉවර කරන්න. දැන් එහෙම ගියාම පොඩි ප්‍රශ්නයක් එනවා. ඇයි 365යි කාලක් එනවනේ. එතකොට කාල අවුල්නේ නේද? එතකොට මොකද කරන්නේ? ඒ කාල කම්පෙන්සේට් කරන්න. එහෙම නැත්නම් ඒ කාල අස්වසන්නට ඒක ඇඩ්ජස්ට් කරගන්නට මොනවද කරන්නේ? අවුරුදු 4කට සැරයක් අධික අවුරුද්දක් කියලා අවුරුද්දක් අපිට නෑ කාලේ 4ක් එකතු කරපුවාම සම්පූර්ණ එකක් නේද? right? එතකොට දවස් 366 කැලෙන්ඩරේ අපිට ලැබෙනවා. right? හැබැයි යුදෙව් කැලෙන්ඩර් එක ඇවිල්ලා ලූනා කැලෙන්ඩර් එක. මුස්ලිම් අයත් පාවිච්චි කරන්න ගත්ත ලූනා කැලෙන්ඩර් එක පස්සේ කාලෙක. right? හැබැයි යුදෙව් අය තමයි ලූනා කැලෙන්ඩර් එක. ලූනා කැලෙන්ඩර් එක කියලා කියන්නේ චන්ද්‍රයාගේ ගමන් මඟ, පෘථිවියට පේන ගමන් මඟ කලාවක්. right? ඒක භාවිතා කරලා නේද? සඳගේ පෘථිවිය වටේ ගමන නැත්නම් පෘථිවිය වටේ තියෙන නර්තනය භාවිතා කරලා තමයි ඔවුන් කරේ. ඔවුන්ගේ පැය 24යි තියෙන දවසට අපිට පැය 24ට වඩා නැහැ නේද? හැබැයි ඔවුන්ගේ දින පටන් ගන්න හවස 6 හවස 6 ඉඳලා පහවදා හවස 6ට තමයි දවසක් කියලා කියන්නේ. ඒකේ එයාලගේ ආරම්භ ගන්න උත්පත්ති පොතේ පළවෙනි දවස් 6න් දෙවියන් වහන්සේ මවන. සවසවිය උදේවිය ඒක දවසක්. දැන් අපිට උදේවිය හවස වියනේ නේද? යුදෙව් අයට සවසවිය උදේවිය ඒක දවසක් කිය. ලයිලා බෝකේ. yes මට මතකයි තියෙනවා. right? රාත්‍රිය උදෑසන. ඒකට හේතුව ඒකේ සයන්ටිෆික් හේතුවක් තියෙන එකක් මම පැහැදිලි කරලා කියලා දෙන්නම්. මොකක්ද කියන්නේ? පැහැදිලි කරලා කියලා දෙන්නම්. සයන්ටිෆික් හේතුවක් තියෙනවා. ඒකට හේතුව
ඇයි දෙවියන් වහන්සේ දවස් ඩිෆයින් කරන්න හවස ඉඳලා උදේ වෙනකන් ගත්තේ? ඒකේ තියෙනවා බිබ්ලිකල් සයන්ටිෆික් ටර්මිනොලොජි එකක්. ඒ තමයි ඒකත් මම දැන් පොඩ්ඩක් නිකන් දාන්නම් මොකද ටිකක් වගේ විසික් කරන්න අල්ලගන්න. රයිට්? ඒ තමයි බයිබලේ කතා කරන දවස් 7 ඇවිල්ලා දවස් 6 ඇවිල්ලා අපි කියන law of entropy කියලා. මොකද law of entropy කියලා අපි කියනවා විද්‍යාවේදී. තාපගතික විද්‍යාවේ මම හිතන්නේ දෙවෙනි නියමය නේද? ඒ තමයි entropy කියලා කියන එක. ෆස්ට් එක මම හිතන්නේ. රයිට්? entropy ෆස්ට් එක මම මත විදිහට. ඒ තමයි සියලු විශ්වයේ දේවල් සංකීර්ණත්වයේ සිට සරලත්වයට කඩා වැටෙනවා. දන්නවද? විශ්වයේ සියලු දේවල් සංකීර්ණත්වයේ සිට සරලත්වයට කඩා වැටෙනවා. රයිට්? විශ්වයේ තියෙන ආලෝකයේ වේගය අඩු වෙමින් යනවා. දන්නේ නැහැ ආලෝකයේ වේගය අඩු වෙනවා කියලා. ආලෝකයේ වේගය ස්ථායි නැහැ. තප්පරයට සමත්තම 1,86,000 වුණාට ස්ථායි නැහැ. ඒක එන්ටෙන්ඩ අඩු වෙන එක තමයි තියරිය. රයිට්? මුළු විශ්වයේම තියෙන ශක්තිය අඩු වෙලා මොකද වෙන්නේ අන්තිමට? ශක්තිය ශූන්‍ය වුණාම අපි ඒකට කියනවා ස්ටාසිස් තත්ත්වයටපත් වුණා කියලා. හීට් ඩෙත් එකකටපත් වෙනවා. විශ්වයේ සියල්ලම සංකීර්ණත්වයට ඉඳලා සරලත්වයට කඩා වැටෙනවා. හැබැයි විශ්වයේ ආරම්භයේදී දෙවියන් වහන්සේ ඒක රිවර්ස් කරා. මොකද ඒ කියන්නේ සරලත්වයේ සිට සංකීර්ණත්වයට ගෙනාවා දෙවියන් වහන්සේ. ඒක තමයි විශ්වයේ ආරම්භය කියලා කියන්නේ. පැහැදිලිද? සරලත්වයේ ඉඳලා සංකීර්ණ. ඉස්සල්ලාම තිබුණේ මොකද්ද? පාළුව හිස්ව තිබුණා පොළොව. නේද? පාළුව හිස්ව තිබුණා. පාළුව හිස්ව තිබුණක දෙවියන් වහන්සේ එහෙම තියන්නේ නේද? නෑ. පළවෙනි දවසේ ආලෝකය සහ අන්ධකාරය නිර්මාණය කරා. එතකොට අර ව්‍යාකූල තත්වයෙන් තිබ්බ එක ඕඩර් එකට ආව නැත්නම් පිළිවෙලට ආව පළවෙනි දවසේදී. ඒක තමයි අපිළිවෙලේ සිට පිළිවෙලට පැමිණීම එක දවසක්. පළවෙනි දවසේ. දෙවෙනි දවසේ මොකද්ද සන්ඩේ ස්කූල් එකේ ටීචර් පොඩ්ඩක් කියන්නේ දෙවෙනි දවසේ මොකද කරේ දෙවියන් වහන්සේ? ඈ? ඇට්මොස්ෆියර් එක හදුවා නේද? දෙවෙනි දවසේ වායු ගෝලය උන්වහන්සේ නිර්මාණය කරා. එතකොට මොනවද කරේ? උන්වහන්සේ අර තිබුණු තව සරලත්වයේ තිබුණු විශ්වය දෙවෙනි දවසේ තවත් සංකීර්ණත්වයට ගෙනාවා. රාත්‍රියවිය උදේවිය වචන දෙකේ අර්ථය ඒක තමයි බයිබලේ. මොකද සරලත්වයේ සිට සංකීර්ණත්වයට. සරලත්වයේ සිට සංකීර්ණත්වයට. උන්වහන්සේ ඒ දවස් 6 ගෙනාවේ විශ්වයේ සරලත්වයේ සිට සංකීර්ණත්වයට. දැන් ඔබ දන්නවද තව දෙයක් බයිබලයේ තියෙන ලස්සනක් මම කියලා දෙනවා මේකට අදාළ නැහැ. තව දෙයක්. ඒ තමයි ඔබ දන්නවද ඔබේ ගෙදර හැඩි වෙන්නට කිසි දෙයක් අවශ්‍ය නැහැ. හැඩි වෙන්නේ ඔටෝ නේද බ්‍රදර්? හැඩි වෙන්නේ ඔටෝ. ඒ කියන්නේ ව්‍යාකූලත්වයට යන්නේ ගෙදරක ඇඳ ව්‍යාකූලත්වයට යන්නේ ඔටෝ. වත්ත ව්‍යාකූලත්වයට යන්නේ ඔටෝමැටික්. ගෙදර අධ්‍යාපනය කරන මේසේ මගේ උඩ ගිහලා බැලුවොත් ඒකේ පොත් හැමතැනම විසිරලා තියෙන්නේ. රයිට්? ඇයි ඒ? ඔටෝමැටික් අපි ගන්න දානවා. හැබැයි ඒක පිළිවෙලකට ගේන්න මොකද ඕනේ? පිළිවෙලකට ගේන්න ප්‍රඥාව ඕනේ. That's the word. Wisdom. පිළිවෙලකට ගේන්න ප්‍රඥාව ඕනේ. දැන් ගෙදර ඇඳ ඔයාලා උදේ නැගිටිනකොට සරම ඇඳෙන් පල්ලෙහා නේද? නයිටිය තල ඇඳේ දුර උඩ ළඟ ඒවා ඔටෝමැටික් නෙවෙලා තියෙන රෑට නිින්දෙන් නේද? නිින්දෙන් අපි ටී-ෂර්ට් එකක් ගාලා විසික් කරනවා දාඩියාවම. හැබැයි උදේට ඒවා ඔක්කොම ලස්සනට එකලස් කරන්න මේ ප්‍රඥාව ඕනේ නේද? ප්‍රඥාව ඕනේ. පුංචි ළමයෙකුට ඒක කරන්න බෑ. ඒකට ප්‍රඥාවන්ත මිනිස්සු ප්ලෑන් කරන්න ඕනේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේත්. රයිට්? විශ්වයේ සරලත්වයේ ඉඳලා සංකීර්ණත්වයට ගේන්න වයින් කරන්න මහා ප්‍රඥාවක් ඕනේ. ඒ නිසා තමයි බයිබලයේ කතා කරන්නේ දෙවියන් වහන්සේ මොනවද? ප්‍රඥාවේ මුල. ඒ නිසා තමයි විද්‍යාඥයෝ විශ්වය දිහා බලලා my goodness මේකේ තියෙන mathematics මේකේ තියෙන systems ටික දැක්කහම විශ්වයේ කවදාවත් ඉබේ ආරම්භ වෙන්නට විශ්වයේ ඉබේ ආරම්භ වෙනවා කියලා කියනවා නම් මෝඩ තකතිරු මිනිසෙක් වෙන්න ඕනේ. ඒකට හේතුව ඇයි? බයිබලයේ මේ වචනේ කියලා තියෙනවා. බයිබලයේ කියලා තියෙනවා මොකද්ද? මිනිසෙක් දෙවියන් වහන්සේ නැතයි, මෝඩයා දෙවියන් වහන්සේ නැතයි කියයි කියලා තාදෝති. ඒකට හේතුව විශ්වයේ දිහා බලපුවාම, විශ්වයේ තිබෙන ගැඹුර දිහා බලපුවාම, ඒකේ තියෙන සැලැස්ම දිහා බලපුවාම, ඒකේ තියෙන ජල චක්‍රය අපි ගත්තොත් විශ්වයේ ඇන්ගල් එක, පෘථිවියේ ඇන්ගල් එක අංශක 23මාර දන්නවද? අංශක 23මාර කැලේ තියෙන්නේ කියලා. මොකටද තියෙන්නේ? ඇලෙලා යන්නද මෙහෙම කරලා? අංශක 23මාර ඇලෙන් තමයි මුළු පෘථිවියේ හැම පැත්තකටම ඒකාකාරව ආලෝකයේ වැටෙන දෙවියන් වහන්සේ හදපු ක්‍රමය. අද දන්නේ නේ සයන්ස් කරාට. රයිට්? ඊළඟට ජලයේ සීතල වෙන පාඨාංක ඒක වෙනම විද්‍යාවක්. හදේ ඉඳලා පෘථිවියට තියෙන දුර
ඔබ දන්නවද හඳේ ඉඳලා පෘථිවියට තියෙන දුර තව සෙන්ටිමීටරයකින් එහා මෙහා වුණා නම් විශ්වයේ පෘථිවියට ජීවියක් පවත්වා ගන්න බෑ. Exactly. දැන් සමහරු කියනවනේ නේද ග්‍රහ ලෝක ඔක්කොම එකට බුම් ගාලා වැදිලා විසික් වෙලා කියලා තමයි නවග්‍රහය වැදිලා තියෙන්නේ කියලා. බලදන්නද විද්‍යාඥයෝ තාම හිතා ගන්න බෑ. එහෙම බුම් ගාලා විසික් වෙලා ගියා නම් සමහර ග්‍රහ ලෝක මේ පැත්තට කරගෙනවා සමහරක් මේ පැත්තට කරගෙනවා. ඒක වෙන්නේ කොහොමද? ටයිමින් වෙනස් ඒ වගේ. right? ඒ ඔක්කොම ලස්සන ඉන්ට්‍රිකට් මැෂින් එක දෙවියන් වහන්සේගේ පුත්තිය නිසා. right? ඒක වෙනම දවසක දේශනාවක් අපි ඒක වෙනම දවසක කරමු. right? ඒ නිසා දැන් මම ජුයිස් කැලෙන්ඩර් එකේ නේද? ජුයිස් කැලෙන්ඩර් එකේ සාමාන්‍ය හවස 6 ඉඳලා ඊළඟ හවස 6 වෙනකන් තමයි දවසක් කියලා කියන්නේ. එතකොට මේ අයට චන්ද්‍රයාගේ ගමන් මාර්ගයේ සාමාන්‍යයෙන් යනකොට approximately දවස් 29මාරක් ගන්නවා. මොනවද ගන්නෙ? දවස් 29මාරක් ගන්නවා. පෘථිවිය වටා එකපාරක් චන්ද්‍රයාට ගමන් කළේ. ඒ නිසා සාමාන්‍යයෙන් එයාලගේ මාස 12 එනකොට එන්නේ දවස් 354යි. දවස් 354යි. දැන් එතකොට සෝලර් ඉයර් එක නැත්නම් සූර්යා මූලික වෙච්ච දින මොනවද දර්ශනයේ චන්ද්‍රයා මුල් වෙච්ච දින දර්ශනයේ අතර දවස් කීයකද? දවස් 11යි කාලක ඩෙෆිසිට් එකක් එනවා. නේද? වෙනසක් එනවා. ඒ නිසා මොනවද කරන්නේ? ජූයිෂ් අයට සිද්ධ වුණා මේක දෙවියන් වහන්සේ කියවනේ එක්සැක්ට්ලි උන්වහන්සේගේ උත්සව හරියටම ඒ කාලේ පවත්වන්න කිව්වා. හරියට මේ දිනවකවාන වල පවත්වන්න කියපු නිසා එයාලට මොනවද සිද්ධ වෙන්නේ? ඇඩ්ජස්ට් කරගන්න වෙනවා ජූලියන් කැලෙන්ඩර් එකත් එක්ක ජෝගිනේ සමාවෙන්න ග්‍රෙගෝරියන් කැලෙන්ඩර් එකත් එක්ක ඕන්ගේ ජූයිෂ් කැලෙන්ඩර් එක කම්පෙන්සේට් කරගන්න නයි දවස් 11යි කාලක් වැඩි අපේ වැඩි එයාලට වඩා. ඒ නිසා මොනවද කරන්නේ? එයාලත් මොනවද කරන්නේ? හැම අවුරුදු දැන් සාමාන්‍යයෙන් ගත්තොත් දවස් 11මාරක් ගියොත් එහෙම අවුරුදු 5කට පස්සේ ඔවුන් අපේ කැලෙන්ඩරත් එක්ක සැසඳුවොත් එහෙම පාස්කුව ගන්න වෙන්නේ දවස් 56යි කාලයකට පස්සේ. සාමාන්‍ය පාස්කුව තියෙන්න ඕනේ කාලේ තියෙනවනේ. ඒ කාලේ දවස් 56යි උත් කාලයකට පස්සේ තමයි පාස්කුව ගන්න වෙන්නේ. කම්පෙන්සේට් කරගත්තේ නැත්නම් ඒක ගලපගත්තේ නැත්නම්. ඒ නිසා එයාලා මොනවද කරන්නේ? එයාලා ලීප් එකක් දාලා තියන්න ලීප් එකක් දාලා නැහැ. එයාලා මොනවද කරන්නේ? ලීප් එකක් අවුරුදු 4කට සැරයක් දවසක් දානට වඩා එයාලා මොනවද කරන්නේ? Gregorian calendar එකේ දැන් they add an extra month at the end of every third year. ඒ කියන්නේ අවුරුදු 3කට සැරයක් එයාලා අතිරේක මාසයක් දානවා. අතිරේක මාසයක් දානවා. ඒකට කියනවා intercalary month කියලා. ඒ කියන්නේ යුදෙව් අයට එහෙනම් අපිට Gregorian calendar එකට තියෙන මොකද? අවුරුදු 4කට සැරයක් අධික අවුරුද්දක්. එයාලට තියෙන අවුරුදු 3කට සැරයක් අධික මාසයක්. එක්ස්ට්‍රා මාස. ඕකේ? පැහැදිලිද? එහෙම තමයි එයාලා ගලපුව ගන්න. දැන් අපි පොඩ්ඩක් බලමු ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් එහෙම මේ යුදෙව් මාස ටික තියෙනවා. මොනවද තියෙන්නේ? නිසාන්. එයාලගේ පළවෙනි මොකද ඔය සිවිල් සේක්‍රඩ් කැලෙන්ඩර් එක අපි දෙකක් ඉගෙන ගමු. සේක්‍රඩ් කැලෙන්ඩර් කියලා කියන්නේ ශුද්ධ කැලෙන්ඩර් එක. ඕකට කැලෙන්ඩර් වර්ග දෙකක් තියෙනවා. ශුද්ධ කැලෙන්ඩර් එක පටන් ගන්න නිසාන්. නිසාන් කියලා කියන්නේ මාර්තු අප්‍රේල් මාස දෙක ඇතුලේ නෑයි අර දවස් 11ක වෙනසක් තියෙනව නේද? යුදෙව්වයි අපේ අතර දවස් 11ක වෙනසක් තියෙනවනේ. ඒ වෙනස නිසා ඒ අපේ මාසයක් ඉන්නේ එයාලගේ මාසයක් ඉන්නේ අපේ මාස දෙකක් මැද මේ මාසෙන් භාගය මේ මාසෙන් භාගය වැටෙනවා. එතකොට නිසාන් මාසය මාර්තු අප්‍රේල් කාලේ right ඊළඟට දෙවැනි මාසය අයියර් අප්‍රේල් මැයි අතර තුන්වෙනි එක සිවන් ඊළඟට තමුස් හතර ආප් පහ එළුල් හය එළුල් හත තිස්රි අට හෙෂ්වන් නවය කිස්ලෙව් 10 තෙබෙත් ඊළඟට 11 ෂෙබන් 12 අදාර් ඊළඟට 13 වෙනි මාසේ නේද අවුරුදු 3කට කියලා ඒකට කියන්නේ අදාර් ෂෙනි කියලා තමයි කියන්නේ ඉන්ටර්කැලරි මන්ත් එක. දැන් ඔයාලට පේනවා ඇති ඒකම එයාලගේ කාලසටහනයි අපේ කාලසටහන අතර වෙනසක් තියෙනවා. දැන් ඔවුන්ට කැලෙන්ඩර් දෙකකුත් තියෙනවා යුදෙව්වන්ට. මොකද්ද කැලෙන්ඩර් දෙක? ඒ තමයි sacred and civil කියලා. තේරුණාද? sacred and civil. sacred කියලා කියන්නේ ආගමික අලුත් අවුරුද්ද. ඒක පටන් ගන්නෙ 7. ඒක පටන් ගන්නෙ එක්සෝඩස් 12 දෙක පොඩ්ඩක් කියවන්න බලන්න. එක්සෝඩස් 12 දෙක නිසාන් මාසෙ නේද? නිසාන් මාසෙ මාර්තු අප්‍රේල් කාලය ඇතුලේ මේ මාසය
නුඹලාට මාසවල පටන් ගන්න වන්නේ. ඒක නුඹලාට අවුරුද්දේ පළවෙනි මාසය වන්නේ. ඒ ඇවිල්ලා ආගමික කැලෙන්ඩර් එක පටන් ගන්න කාලේ නීසාන් මාසෙ. right? හැබැයි ඔවුන්ගේ සිවිල් කැලෙන්ඩර් එකක් තියෙනවා. එහෙම නැත්නම් කෘෂිකාර්මික කැලෙන්ඩර් එකක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ තමන්ගේ ප්‍රොපේතමය මේ උත්සව හත දාලා තියෙන ආගමික කැලෙන්ඩරයි සිවිල් කැලෙන්ඩරයි දෙකේම එකතුවක් ඇටියෙද. සිවිල් කැලෙන්ඩර් එක සාමාන්‍යයෙන් ජුවිෂ් ඇග්‍රිකල්චර් එහෙම නැත්නම් යුදෙව් කෘෂිකර්මාන්තය හරහා තමයි හදලා තියෙන්නේ. කෘෂිකර්මයට ගැලපෙන්න නේ කැලෙන්ඩර් හදන්නේ නේද? ඒ කියන්නේ අපේ සිංහල අවුරුද්ද අප්‍රේල් වලට එන්නේ. එතකොට ඒ කාලේ තමයි අස්වැන්න ගෙට ගන්න කාලේ ලංකාවේ නේද? හරි නේද? අස්වැන්න ගෙට ගන්න කාලේ. right? ඒ යුදෙව් අයගේ මේ කාලෙදී barley harvest එක පටන් ගන්න මේ කාලේ. කොයි කාලෙද? barley harvest එක පටන් ගන්න. එතකොට ඒ කාලේ තමයි පාස්කුව නැත්තම් පළවෙනි ඔවුන්ගේ ආගමික උත්සවය පාස්කුව නැත්තම් පෙසක් පටන් ගන්නේ barley harvest එකත් එක්ක barley. ඊළඟට අපි දන්නවා ඊට දවස් 50කට පල්ලෙහාට යනකොට සිවන් මාසෙදී wheat harvest එක නැත්නම් wheat වලට මොකද කියන්නේ තිරිඟුද? තිරිඟු harvest එක පටන් ගන්නවා ඒ කාලෙදී. ඊළඟට තමුස් මාසෙදී grape harvest එක නැත්නම් මිදි අස්වැන්න බාර ගන්නවා. ඊළඟට අග් මාසෙදී olive harvest එක නැත්නම් olive කියනවා මොනවද කියන්නේ? olive oil ඔවුන් ගන්න බල හදන්න ඒ කාලේ. ඊළඟට එළවලු මාසෙදී dates and figs ඒ කියන්නේ ඉඳි සහ අධික ඵල ලබා ගන්න කාලේ. ඊළඟට තිස්රි මාසෙදකොට tabernacle. දැන් තිස්රි කියන්නේ කොයි මාසෙද? තිස්රි කියලා කියන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙ. සැප්තැම්බර් මාසයේ පළවෙනිදා තමයි ඔවුන්ගේ මොනවාද? නව අවුරුද්ද සිවිල් නව අවුරුද්ද පටන් ගන්න. සැප්තැම්බර් පළවෙනිදා. මගේ උපන්දිනේ දවසේ. right? ඒක විශේෂයි. right? මගේ උපන්දිනේ දවස් පොඩ්ඩක් විශේෂයි. ඒකට හේතුව පස්සේ මම කියන්නම් ඇයි කියලා සැප්තැම්බර් පළවෙනිදා ඇයි එච්චර විශේෂ වෙන්නේ කියලා ලබන සතියේ කියලා දෙනවා. right? මම ඉපදුන හින්දා නෙමෙයි. right? okay. දැන් මේ කාලෙදී early rains පටන් ගන්නවා නේද? early rains පටන් අරගෙන ඔහොම ගිහලා plowing යනවා. ඊළඟට හෙස්වන් මාසෙදී පොළව සකස් කරන්න පටන් ගන්නවා. කිස්ලෙව් මාසෙදී wheat barley ඔන්න දාන්න පටන් ගන්නවා වගා කරන්න. ඊළඟට තෙබෙත් මාසෙනකොට දෙසැම්බර් ජනවාරි කාලේ winter rains නැත්නම් සීතල වැස්ස කාලේ එනවා. ඊළඟට අදාර් ශෙබත් මාසෙදී ආමන්ඩ් ගස්වල නැත්නම් ආමන්ඩ් මල්වල මල් පූදින කාලය වෙනවා. අදාර් මාසෙදී සිට්‍රස් harvest ඒ කියන්නේ ලයිම් නේද ඔය දොඩම් ඒ වගේ harvest එක ගන්නවා. අදාර් ශෙනි මාසවල එහෙම නැත්නම් අදාර් මාසෙදී latter rains නැත්නම් අවසාන වර්ෂාව ආරම්භ වෙනවා. දැන් මම ඇයි මේක කිව්වේ? ඔයාලට මේ පාස්ට් අද නිකන් කාලගුණ දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා වගේ නේද? මාස ගැන කතා කරලා කාලගුණ දෙපාර්තමේන්තුව වගේ ටිකක් කිව්වා කියලා. why? ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව මේ කාලවල යුදෙව් උත්සවත් එක්ක ඉතාමත් බැඳෙනවා. දැන් අපි පොඩ්ඩක් බලමු මේ උත්සව වලට ගිහිල්ලා බලමුද? right? දැන් ඔයාලට තේරෙනවද? අන්න බයිබලයේ ප්‍රධාන උත්සව 7 වෙන පාස්කුව ඊළඟ unleavened bread ඒ කියන්නේ මොකද? මුහුණු නොමසු රොටි මංගල්‍ය ඊළඟට first fruits නැත්නම් ප්‍රථම ඵල මංගල්‍ය සහ ප්‍රථම ඵල මංගල්‍යයෙන් දවස් 50ක් ගිය තැන එන්නා වූ right මොකද? පෙන්තකොස්තේ නැත්නම් නේද? ෂෝවොත් එහෙම නැත්නම් පෙන්ටිකොස්ට් කියන්නේ. පෙන්ටිකොස්ට් කියලා කියන්නේ ග්‍රීක වචනයක් 50 වෙනි දින. ඒකේ හේබ්‍රෙව වචන තමයි ෂෝවොත් නේද? ඒ උත්සවයේ පෙන්ටිකොස්ට් කියන එක එනවා. දැන් මේ උත්සව 4 තියෙනවා ගැඹුරු අර්ථයක්. ඒ විතරක් නෙමෙයි ඊළඟට එන්නේ මොනවද? fall holidays නැත්නම් වස්සාන කාලයේ ප්‍රධාන මොනවද තුනද? උත්සව තුන. මේ උත්සව තුන ඇවිල්ලා trumpets, day of atonement, tabernacles. ඒකට අපි කියනවා මොනවද කියන්නේ? trumpets වලට අපි කියනවා හොරණෑ මංගල්‍ය. එහෙම නැත්නම් Rosh Hashanah, Yom Teruah කියලා අපි කියනවා. Yom Teruah. ඒ කියන්නේ හොරණෑ පිබින දවස. right? ඒක සැප්තැම්බර් 1 වෙනිදා වගේ වැඩනවා. ඊළඟට Day of Atonement, Yom Kippur දවස. දැන් ඔය ඊශ්‍රායලයේ ගැන දන්නා එහෙම දන්නවනේ Yom Kippur යුද්ධය කියලා මැද පෙරදිග එදා තමයි ආවේ. right? සහ Tabernacles, Feast of Sukkot කියනවා උදේ. දැන් මේ උත්සව 7 ඉතා වැදගත් දෙවියන් වහන්සේගේ
මොනවද කියන්නේ උන්වහන්සේගේ කැලෙන්ඩර් එකේ. ඒකට ලොකු අර්ථයක් තියෙනවා. ඒකට හේතුව මේ උත්සව 7ම ක්‍රිස්තුස් වහන්සේ තුල සම්පූර්ණ වෙන්න තියෙනා වූ ටයිප්ස්. එහෙම නැත්නම් රූපාදර්ශක 4. පැහැදිලිද? ඒ නිසා මේ උත්සව 7 ගැන අපි අවබෝධ කරගෙන දැන් මේ උත්සව වලින් ප්‍රධාන 4 සිද්ධ වෙලා ඉවරයි. පළවෙනි 4. ඒ කියන්නේ මොකද්ද? පාස්කුව දවසේ යේසුස් වහන්සේගේ පූජාව සිද්ධ වුණා. ඊළඟට unleavened bread නේද? ඒ කියන්නේ මොකද්ද? මුහුණුමසි රොටිය උන්වහන්සේ බවට පත් වුණා. මම ඒකට ලබන සතිය ගැඹුරට උගන්වන්නම්. දැන් මම හිතන්නේ මේ සතිය අපිට වෙලාව මදි වගේ පැය ගිහිල්ලා ඉවරයි නේද? 10 මාරෙදලා පැය ගිහිල්ලා ඉවරයි නේද? ඕකේ පැය ගිහිල්ලා ඉවරයි. right? ඊළඟට first fruits ප්‍රථම ඵල මංගල්‍ය දවසේ යේසුස් වහන්සේ ප්‍රථම ඵල හැටියට මලවුන්ගේ නැගිට්ටා. අප දන්නවද? යේසුස් වහන්සේ තමයි ප්‍රථම ඵල කියලා කියන්නේ. එහෙනම් යේසුස් වහන්සේ පාස්කු බැටළුවා, යේසුස් වහන්සේ පාස්කු රොටිය සහ යේසුස් වහන්සේ ප්‍රථම ඵල. උන්වහන්සේ තමයි සතපී ඉන්නන්ගේ නාමුල් ඵලය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? උන්වහන්සේ තමයි සදාකාල ජීවණයට නැගිට පළවෙනි ඵල. ඒක කොහොමද අපි තේරුම් ගන්නේ ප්‍රථම ඵල මංගල්‍ය? ප්‍රථම ඵල මංගල්‍ය කියලා කියන්නේ ඊශ්‍රායලේ අස්වැන්න දාපුවාම ඉස්සල්ලා වෙනවා පොඩි අස්වැන්න. මොන අස්වැන්නද දෙන්නේ? ඉස්සල්ලා වෙනවා මහා අස්වැන්නට කලින් පොඩි අස්වැන්න. right? ඒකට තමයි ප්‍රථම ඵල කියන්නේ. එතකොට මොනවද කරන්නේ? ඒ අස්වැන්න අපි අරගෙන ගිහිල්ලා ඒක අරගෙන ඒකේ මිටියක් හදලා දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා ඒක මොනවද ගන්නෙ? පූජකයා වනනවා. right? වනලා කියනවා දෙවියන් වහන්සේට ස්තුති කියලා ඒ උන්වහන්සේට ඉස්සල්ලා ප්‍රථම ඵලයන් පූජා කරගෙන පෙන්නන්නේ මහා අස්වැන්න පස්සේ එනවා. මහා අස්වැන්න පස්සේ එනවා කියන එක පෙන්නන්න ඒ ඇදහිල්ලට තමයි සුද්ධිවන්තයෙකුට තමයි ප්‍රථම ඵල පෙන්නන්නේ. එහෙනම් යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටාගේ ප්‍රථම ඵල කියලා කියන්නේ අපි හැමෝම යුගාන්තයේදී මලවුන්ගෙන් නැගිටලා සදාකාල ජීවනයේට ඇතුල් වෙනවා කියන එකට දුන්න සහතිකය තමයි යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටලා පෙන්නන්නේ. ආමේන්. හalleluya. දැන් තේරෙනවද? එහෙනම් යුගාන්තයේදී මම කියන්නේ අපේ අර තේජසේ ශරීර වලට අපේ ශරීර මාරු කරනවා කියලා. මැරෙන්නේ නැති, ලෙඩ වෙන්නේ නැති ශරීර වලට අපේ ශරීර මාරු කරනවා කියලා. ඒක වෙන්න දෙන සහතිකය මොකද්ද? යේසුස් වහන්සේ කලින්ම නැගිටලා පෙන්නවා මට ඒක කරන්න පුළුවන්. ඇයි? මම තමයි මොකද උන්වහන්සේ කිව්වේ? ජීවනය. I am the resurrection and the life. මම තමයි මලවුන්ගේ උත්ථානය සහ ජීවනය කියලා යේසුස් වහන්සේ කිව්වේ. ආමේන්. ඒ නිසා යේසුස් වහන්සේ යම් කිසි කෙනෙකුගේ ජීවිතයේ අද ඉන්නවනම් ඔබේ ඇතුලේ සදාකාල ජීවනයේ තියෙනවද නැද්ද? මම එතනින් අවසන් කරනවා. නැත්නම් ලබන සතියේ අපිට පුළුවන් මේ උත්සව ගැන ස්ටාර්ට් එකක් ගන්න. දැන් යේසුස් වහන්සේ කිව්වා මම තමයි මලවුන්ගේ උත්ථානය සහ ජීවනය කියලා. ඒ කියන්නේ මොකද්ද? හැම බීජයකම ජීවය ඇතුලේ තියෙනවද නැද්ද පුතා? තියෙනවද නැද්ද? තියෙනවනේ. හැම වී ඇටයකම ඇතුලේ ජීවයක් තියෙනව නේද? right? හැබැයි ඒක පේනවද කාටවත් ජීවය කියන එක? You can't see life. You can't see life. ජීවිතේ පේනවද පුතා? ජීවිතේ පේනවද? ජීවිතේ පේනවද කාට හරි? පේන්නේ නැහැ නේ. ජීවය කියන එක පේන්නේ නැහැ. හැබැයි ජීවය අපි කොහොමද දන්නේ ජීවය ක්‍රියාත්මක වෙනවා කියලා? දැන් අපි તો බෝන්චියට කියලා බෝන්චියට ජීවය පේනවද? නැහැ. හැබැයි බෝන්චියට පොළොවට දානවා. මොනවද වෙන්නේ ඊට පස්සේ? පොළොවට දාපුවම බෝන්චියට මොනවද වෙන්නේ? ඈ? ඔයා දන්නවද කෘෂිකාර්මාන්තේ මොනවද වෙන්නේ? මැරෙනවා. එක්සැක්ට්ලි. හරියටම හරි. බෝන්චියට සම්පූර්ණයෙන්ම මැරෙනවා. මැරුණට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් බෝන්චි ගහක් එනවා. මැරුණට පස්සේ බෝන්චි ගහක් එනවා. කිසිම විද්‍යාඥයෙක් අද වෙනකන් දන්නේ නැහැ ඒක වෙන්නේ කොහොමද කියලා. No one knows. දන්නවද? කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඒකට හේතුව ජීවය කාටවත් පේන්නේ නැහැ. මේ විශ්වයේ කාටවත් විද්‍යාඥයෙකුට ජීවය තෝරගන්න බෑ මොකද්ද කියලා. බා ඒක මැරුණාම එතනින් ජීවයක් පටන් ගන්නවා. ඊට පස්සේ මොනවද වෙන්නේ ඒකේ? බෝන්චි කරවල ගොඩාක් එනවා. ඒ බෝන්චි කරවල ඔක්කොගෙම ඇට තියෙනවා. ඒ ඔක්කොගෙම ජීවය තියෙනවා. ඕනනම් බෝන්චි කැලෑවක් වුණත් වදා කරගන්න පුළුවන්. තනි බෝන්චි ඇටේ. හැබැයි ඒක මැරෙන්න ඕනේ. right? ඒ වගේ තමයි යේසුස් වහන්සේ කිව්වා මමයි ජීවනය, මමයි නැවත උත්පාදය.
යම් කිසි කෙනෙක්ගේ අභ්‍යන්තරයේ යේසුස් වහන්සේ ඉන්නවා නම් පැහැදිලි ලෙසම ඔයා තුළ මොනවද තියෙන්නේ? සදාකාලික ජීවිතය තියෙනවා. ඔයා දන්නවා ඔයා මැරුණත් යම් කිසි වෙලාවක වගේ ශරීරයේ පොළොවට දැම්මත් කුණු වුණත් මැරිලා ගියත් ආපහු එතනින් අපි නැගිටිනවා කියලා. ඒ නිසා වික්ටර් රත්නායක තමයි ක්‍රිස්තියානි සින්දුව හොඳටම කිව්වේ. මොකද්ද? අපි මැරෙන්නේ නැහැ. right? වික්ටර් රත්නායක තමයි කිව්වේ ලස්සනම සින්දුව මොකද්ද? අපි මැරෙන්නේ නැහැ. ඒකට හේතුව බයිබලයට අනුව අපේ ශරීරය පොළොවට ගිහිල්ලා දාලා පස් දාලා වැහුවට ප්‍රශ්නයක් නැහැ. අයියේ යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා වාගේ අපේ කුණු ශරීර උන්වහන්සේ නැගිටවනවා තේජසේ ශරීරයට අන්තයේදී. ආමෙන්. ඒකට තියෙන සහතිකය තමයි ෆස්ට් ෆෘට් නැත්නම් ප්‍රථම ඵල මංගල්‍ය. යේසුස් වහන්සේ ප්‍රථම මංගල්‍ය දවසේ ඵල මංගල්‍ය දවසේ නැගිටලා පෙන්නවා මම ජීවමානයි. මම නැගිට්ටා වගේ තව බොහෝ මිනිසු සංඛ්‍යාවක් යුගාන්තයේදී මම නැගිටවනවා. බයිබලයේ කිව්වා අන්තිම හොරණෑව පිපිනකොට සියල්ලෝම තමන්ගේ සොහොන් ගෙවල් වලින් නැගිටින්න යනවා කියලා බයිබලයේ කියනවා. එදාට කොහොම දවසක් වෙයිද? wow right. ඊට පස්සේ මම මේක කියලා අවසන් කරනවා. ප්‍රථම ඵල මංගල්‍ය දවසේ පස්සේ දවස් 50කින් පෙන්තකොස්තේ නැත්නම් ශව්වොත් ආපු දවසේ මොනවාද කරේ? දෙවියන් වහන්සේ තමන්ගේ සෙනගට උන්වහන්සේගේ බලය ලබා දුන්නා සුද්ධ ජීවිතයක් ගත කරන්න. right. එහෙනම් මේ ප්‍රධාන උත්සව හතර යේසුස් වහන්සේ තුල සම්පූර්ණ වෙලා ඉවරයි. එහෙනම් වෙන්න තියෙන්නේ මොනවද තව? trumpets, day of atonement, tabernacle. දැන් ලස්සන දෙයක් මම කියලා අවසන් කරනවා. ඒ තමයි ඉතිහාසයේ හරියටම මේ දවස් හතරෙදි right හරියටම යේසුස් වහන්සේ ඒ කියපු දවසේම උන්වහන්සේ ඒ සිද්ධිය කරා. මොකද්ද? පාස්කු දවසේ උන්වහන්සේ පාස්කු බැටළු හැටියට පූජා වුණා. දන්නවද? ඉතිහාසය අධ්‍යයනය කරනකොට තේරෙනවා පාස්කු දවසේ උන්වහන්සේ පාස්කු බැටළු හැටියට පූජා වුණා. ඊළඟට උන්වහන්සේ පාස්කුවේ මොනවද? unleavened bread එහෙම නැත්නම් මුහුණු නැසි රොටිය බාරපත් වුණා. ඊළඟට හරියටම ෆස්ට් ෆෘට් දවසේදී උන්වහන්සේ උත්ථාන වුණා කියලා බයිබලයේ කියනවා. හරියටම ප්‍රථම ඵල ඒ ඔප්පු කරන දවසේ උන්වහන්සේ ප්‍රථම ඵල හැටියට නැගිට්ටා. ඒ වගේම එතනින් හරියටම දවස් 50කට පස්සේ උන්වහන්සේ තමන්ගේ ආත්මය සභාව මැදේ වැගිරෙව්වා. එහෙනම් අපිට එක දෙයක් පැහැදිලි මොකක්ද දන්නවද? කොරණෑ මංගල්‍ය දවසේදී උන්වහන්සේ ඒකට නියමිත දේ ඉතිහාසයේ ඉස්සරහට කවසක් කරන්න යනවා. ඒ වගේම ඇටෝනමන්ට් එක දවසේදී උන්වහන්සේ ඒකට නියමිත දේ කරන්න යනවා. සහ ටැබර්නකල් නැත්නම් පැල් මංගල්‍ය දවසේදී උන්වහන්සේ ඒකට නියමිත දේ කරන්න යන බව අපිට 100% සාතික වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මොනවද වෙන්න යන්නේ කියලා අපි ලබන සතිය බලන ගමන් අපි බලමු අවසාන කාලයේ ඒ මංගල්‍යයන් තුන කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි নমස්කාර කරලා අවසන් කරමු. Hallelujah. Thank you Lord Jesus.
දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයට අද දවසේ අපි හැම කෙනෙක්ම බාර වෙනවා. ස්වාමිනී අපේ නිවාසවල රැස් වෙලා ඉන්නවා අපේ කිතුණු ජනතාව බාර කරනවා ස්වාමිනී. ඒ වගේම මේ ස්ථානයේ අපි රැස් වුණා මේ සුළු දෙනා අපි බාර කරනවා ඔබ වහන්සේ අපි හැම කෙනෙක් සමගම මේ කාලේ ඉන්න කියලා මම යාඥා කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය ඔබ වහන්සේගේ සමාදානය ඔබ වහන්සේගේ සැපයීම අපේ සෑම කෙනෙක් සමගම අපේ සෑම පවුලක් සමගම තබන්න කියලා මම යාඥා කරනවා දෙවියන් වහන්සේ ස්වාමිනී. ඔබ වහන්සේගේ කරුණාව අනුග්‍රහය පරිද්දෙන් ඔවුන්ගේ ආහාර වේල ඔවුන්ට ලබා දීලා ඔවුන්ගේ ව්‍යාපාරවල සාර්ථක කරලා ඔවුන්ගේ ශරීරවලට කිසි රෝගයක් දුර්වලකමක් එනරි නොදී ඔබ වහන්සේ උන් ආරක්ෂා කරන්න කියලා මම යාඥා කරනවා දෙවි ස්වාමිනී. ඒ සියල්ලට ඉහළින් ඔබ වහන්සේගේ සමාදානය අපේ හදවත්වල තබන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේගේ ප්‍රීතිය අපේ හදවත්වල තබන්න කියලා අපි ඉල්ලා සිටිනවා ස්වාමිනී. දැන් අපි එක එක්කෙනා ඔබ වහන්සේගේ බලවත් හස්තයට බාරගන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්.